බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි Right, okay. Right. Okay. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි තතියංපි ධම්මං සරණං ගච්ඡාමි තතියංපි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නන්තලික්කේන සමුද්ද මජ්ජේන පබ්බතානං විවරං පවිස්ස නවිජ්ජති සෝ ජගතිප්පදේශෝ යත්තට්ඨිතං නප්පසහේත මච්චුති ලෙච්චුවත් බෞද්ධ විහාරයේ විහාරාධිපති අතිගෞරවහාර්ය දෙදිවල විමලාභිදාන ලොකු හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම ලෙච්චුවත් බෞද්ධ විහාරයේ විහාරාධිකාරී අතිගෞරවනීය සූර්යව කුසල පණ්ඩිත හාමුදුරන් වහන්සේ අවසරයි. කාරුණික පින්වතුනි, අද දවසේදී මේ විහාරස්ථානයේ ඉඳගෙන ඔබ මතක පින්කමක් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන වෙලාව. මීට දින 7කට උඩදී අප අතරින් සමුගන්නට එදිච්ච ආදරණීය පියතුමෙකුගේ ගුණය සිහිපත් කරලා ශ්‍රීලාල් පාලිත ගලපිටිය මහත්මාව සිහිපත් කරලා එතුමන්ට පරලෝක වශයෙන් නිවන් සුව ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක එතුමන්ගේ 7 දවසේ පින්කම මේ අනුශාසනාවත් එක්ක ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වෙලාවේදී ලෙච්චුවත් බෞද්ධ විහාරස්ථානයට
පුතණුවන් විදියට මෛත්‍රී ගලපිටිය පුතණුවන් එකම පුතා එකම දරුවා විදියට ලෙච්චුවත් බෞද්ධ විහාරස්ථානයේ දායක පින්වතුන් කීපපලක් සමග මේ අවස්ථාවට නීතිමය අවසරය තිබෙන්නේ කීප දෙනෙකුට එක ස්ථානයකට රැස් වෙන්න විතරයි තාම මේ කොරෝනා ව්‍යසනකාරී තත්ත්වයට එක්ක ඒ අනුව කීප දෙනෙක් අවස්ථාවේ හැටියට සම්බන්ධ වෙලා මේ ආදරණීය පියතුමාණන්ට පුණ්‍යානුමෝදනා කරන මේ 7 දවසේ පින්කම වෙනුවෙන් Zoom තාක්ෂණය හරහා ලංකාවෙන් ඒ වගේම ජපානයෙන් ආදී රටවල් වලින් සෑහෙන පිරිසක් සම්බන්ධ කරගෙන මේ උදාර යුතුයකම සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි ශ්‍රීලාල් පාලිත ගලපිටිය මහත්මාගේ ආදරණීය ස්වාමි දියණිය මේ පින්කමට ලංකාවින්දලා සම්බන්ධ වෙනවා ගීතා තෙන්නකෝන් මහත්මිය ඒ වගේම මුළුසුකෝ යමකතානේ යමනකා ජපානයේ ඉඳලා සම්බන්ධ වෙනවා. ඉතින් ඒ විතරකුත් නෙමෙයි තව පිරිස සම්බන්ධ වෙනවා. මේ ගීතා තෙන්නකෝන් ආදරණීය මෑණියන්ගේ ස්වාමි පුරුෂයා විදියට තමයි ශ්‍රීලාල් පාලිත ගලපිටිය මහත්මාට පින් අනුමෝදන් කරවීමට එතුමිය එකතු වෙන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා වෙනුවෙන් කරන යුතුයකම හැටියට. පුතණුවන් මෛත්‍රී ගලපිටිය මහත්මයා ආදරණීය තාත්තට කරන යුතුයකම විදියට අවශේෂ ඥාතීන් හිතවතුන් තමන්ගේ මිත්‍රයාට ඥාතියට සිද්ධ කරනු ලබන යුතුයකම විදියට මේ යුතුයකමට එකතු වෙන්නේ. දැන් පින්නතුනේ දා මලගේ දවසෙත් ඒ අවසාන කටයුතු මේ ස්ථානයේ ඉඳගෙන අවසන් ගෞරව දැක්වීමේ කටයුත්ත සිද්ධ කරනු ලැබුවේ. ඉතින් ඒ වෙලාවෙදිත් අපි මතක් කළා මේ ව්‍යසනකාරී තත්වයක් එක්ක අපි ජීවිතේ නොහිතන නොපතන අවස්ථාවකට මුහුණ දීලා තියෙනවා. මුළු ජීවිතයම බුදුහාමුදුරුව අපට මතක් කරනවා අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති. හිතන පතන දේවල් අපි ඒ ආකාරයෙන්ම සිද්ධ වෙන අවස්ථාවන් බොහොම අඩුයි. හිතපු නැති දෙයක් වෙන්නේ අචින්ති තම්පි භවති. චින්ති තම්පි විනස්සති. හිතන දේවල් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා නොහිතන දෙයක් අචින්ති තම්පි භවති. නොහිතන දෙයක් වෙනවා. එනිසා අපේ ජීවිතයේ ආරම්භ කරයින් පස්සේ ජීවිතයේ දිහා අපි සුබවාදී දෘෂ්ටි කෝණයකින් බලනවා සාමාන්‍යයෙන්. ඒක සාමාන්‍ය තත්වයක අවශ්‍යයි ජීවිතයකට. අසුබවාදී විදියට නෙමෙයි ජීවිතයේ දිහා බලන්න කියන්නේ යථාර්ථවාදී විදියට. මේක තමයි අපේ බොහෝ පිරිසක් පටලවාගෙන තියෙන්නේ. බුදුදහම දිහා බැලුවයින් පස්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තුන යටතේ මේ ලෝකේ తాවකාලිකත්වය මේ ලෝකේ තිබෙන මේ නොහිතන නොපතන වෙලාවන් වලදී සිද්ධ වෙන විපත්තිදායක තත්වයන් පිළිබඳව ඒ දේවල් හිතලා මිනිස්සු ඍණාත්මක ආකල්පවලට සමහර වෙලාවට ගිහිල්ලා ජීවිතේ කඩාගෙන වැටුනම සමහර අය චෝදනා කරන මේ බුදුදහමේ උගන්වන අසුභවාදී විදියට ජීවිතේ දිහා බලන්න තියෙන ටික ඒක ග්‍රහණය කරගෙන ඒ කටයුතු සිද්ධ වෙලා තියෙනවා කියලා. නමුත් ඒක ඇත්තටම වැරදි සංකල්පයක්. ඒකට හේතුව තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ජීවිතයේ දිහා යථා ස්වභාවයෙන් බලන්න. එතකොට ලෝකයේ යථාර්ථය නොදැක ජීවත් වෙන හැම මොහොතකම අපට ජීවිතේ සැහැල්ලු බවට වඩා හරි අමාරුයි. ඒ ජීවිතේ යථාර්ථය අපට පේනවා නම් ඒ පෙනෙන වූ යථාර්ථය ඇතුලේ අපට යම්කිසි සැනසීමක් සැහැල්ලුවක් දැනෙනවා. ඕනම කම්පනයකට ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා. දැන් අපි ඕනම කෙනෙක් ආගමක් දහමක් හොයාගෙන යන්නෙත් පින්නතුනි අපේ ජීවිතවලට එදිනෙදා හම්බ වෙන විවිධ ගැටලු කරදර පීඩනයන් මේ සියල්ලටම ඔරොත්තු දී ගන්න උපරිම උත්සාහයක් දරනවා. ඒ උපරිම උත්සාහය දරලා බැරි වෙනකොට අපි
මනසින් කඩාගෙන වැටෙනවා. අපේ මනස රෝගී තත්ත්වයට පත් වෙනවා. මනස ව්‍යාකූලත්වයට පත් වෙනවා. සමහර වෙලාවට තමන්ගේ ළඟ ඉන්න අය පවා පෙන්වන්න බැරි වෙනවා. ඒ අයත් එක්ක තරහ වෙනවා. ගෙදර බඩුමුට්ටු සමහර වෙලාවට විනාශ කරනවා. වටපිටාව සමහර වෙලාවට අපිරිසිදු වෙනවා. තමන්ට ජීවිතේ පිළිවෙල අමතක වෙලා යන ඔක්කොම ගිහිල්ලා සමහරක් වෙලාවට අපි අවසාන වශයෙන් පිස්සෙක් බවට පත් වෙන්න පුළුවන්කම තිබෙනවා. මේ පීඩනයන් වලට ඔරොත්තු දී ගන්න බැරි වුණොත් එහෙම. ඒ නිසා මේ පීඩනයන්ට ඔරොත්තු දීමේ ක්‍රමෝපායන් ක්‍රමවේද විවිධ පුජ්‍යලයෝ විවිධ දෘෂ්ටි කෝණ වලින් බලලා ලෝකයට ඉදිරිපත් කරනවා. මනෝවිද්‍යාත්මකව වෙන්න පුළුවන්, අධ්‍යාත්මිකව වෙන්න පුළුවන්, අධ්‍යාපනිකව වෙන්න පුළුවන්. මේ ඕනම ක්‍රමවේදයක් හරහා මිනිස්සුන්ට ජීවිතේ යථාර්ථයේ තේරුම් ගන්න විවිධ විදියට උපකාර කරනවා. එතකොට මේ සියල්ලටම කලින් ආගම දහම තමයි මේ සඳහා ඉදිරිපත් වෙන්නේ. ආගම කොයි ආගම තුල වුණත් පුජ්‍යලේකුගේ අර කියන පීඩණයට ඔරොත්තු දීම සඳහා ඊට ක්‍රමවේදයක් හදනවා. සමහර වෙලාවන් වලදී අපිට තාර්කික නොවන කාරණාවන් මේ ඇතුලේ තියෙන්න පුළුවන්. නමුත් ක්‍රමානුකූලව අපි ඒ දේවල් හොඳින් බැහැර නොකොට අධ්‍යයනය කරාට පස්සේ බොහෝ කාරණාවන් වලදී තිබෙන්නා වූ මෙන්න මේ යථාර්ථයට පුජ්‍යලයා සමීප කිරීම සඳහා ගන්නා වූ උත්සාහය කියන කාරණාව හොයාගන්න පුළුවන්. මෙයින් බුදුදහම තුල පින්නතුනි මේක වැඩිපුර කතා කරනවා. වැඩිපුර අවධානයට ලක් කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ලෝකය පිළිබඳව දැනගන්න ඕන කාරණා සියල්ල දැනගත්ත ශාස්ත්‍රූවරයෙක්. මේ ලෝකයේ පැවැත්ම පිළිබඳව, මේකේ විකාශනය පිළිබඳව මේ ආදී විදියට විවිධ තොරතුරු හදිසියේ තැන්වලදී බුදුහාමුදුරුවෝ මේ විශ්වය පිළිබඳව අපි අද මේ විද්‍යාවෙන් හොයා ගන්නා වූ රහස් තොරතුරු මීට අවුරුදු 2500කට එහා පැත්තේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඒ නිසා හැබැයි ඒ කාරණාවන් දිගින් දිගටම උන්වහන්සේ අවශ්‍ය තැනකදී පුංචි පැහැදිලි කිරීමක් විතරක් කරලා වැඩිපුරම අවධානය යොමු කරනවා ජීවිතය දිහා බලන්න. එතකොට ජීවිතය දිහා බලනකොට මේ ගැටලු අහනකොට ලෝකයේ දිගද කොච්චර පළලද ආරම්භය කොහොමද අවසානය කොහොමද මේ ආදී දේවල් අහනකොට බුදුහාමුදුරුවෝ මේ දේවල් වලට උත්තර නොදී හිටියා. ඒවා තපනීය ප්‍රශ්න විදියට අතහැර දැම්මා. ඊට වඩා අපේ ජීවිතේ හොයන්න ඕන පැත්තක් තියෙනවා. ඒ තමයි අපේ ජීවිතේ පැවැත්ම පිළිබඳව යථාර්ථය. එතකොට ඒක මේ නාම රූප ධර්මයන්ගේ හැසිරීම කෙබඳුද? ඒක ගැඹුරු විග්‍රහයක් දක්වා අවසානයේදී අපට යන්නට මෙන්න මේ යථාර්ථය හොයාගෙන යන පුජ්‍යලයකට පුළුවන්කම තිබෙනවා. නිසා ජීවිතයේ අපිට පින්වතුනි නිකන් හිතුවොත් එහෙම අපට පේන්නේ ඒ මොහොතේ අපි ගත කරන తත්වය සහ ඒ මොහොතේ තියෙන දේ. ඇහැට පේන දේ. හැබැයි එහි තිබෙන්නා වූ පරිණාමීය ස්වභාවය අපිට ඇත්ත ඒ මොහොතේ දකින්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒ වෙනස් වීම කියන සිද්ධාන්තය ඒ මොහොතේ දකින්න පුළුවන් ඥාණය අපිට පහල කරගන්න පුළුවන් නම් අන්නේ ජීවිතයේ යථාර්ථයේ පේන පුජ්‍යලයක් විදියට ඔහු හඳුන්වන්න පුළුවන්කම තිබෙනවා. දැන් අපිට පේනවාද අපේ දැන් අපි දන්නවා පුංචි කාලේ කෙනෙක්ගේ පින්තූරයක් අරගෙන බිත්තිය ගහලා තිබ්බොත් ඉපදිච්ච ගමන් පින්තූරයක් ගහනවා. අවුරුදු 2කට විතර පස්සේ තව පින්තූරයක් අරන් ගහනවා. ඊට පස්සේ තව අවුරුදු 7ක් විතර ගියන් පස්සේ තව පින්තූරයක් අරන් ගහනවා. 12ක් විතර වෙනකොට තව පින්තූරයක් 16ක් 18ක් වෙනකොට එහෙම ගහගෙන අවුරුදු 80ක් දක්වා ජීවත් වෙන කෙනෙක්ගේ පින්තූර පෙළක් ගහගෙන ආවොත් එහෙම අන්න විපරිණාමයට පත් වෙලා තිබෙන අවස්ථාව අපිට පෙනිලා නැහැ. හැබැයි අපි ඒක දැන් දකිනවා. ඒ මොහොත වෙනකොට දකිනවා. එතකොට බුදුදහමේ උගන්වන්නේ ඒ පවතින මොහොතේ මේක විපරිණාමයට පත් වෙනවා. ඒක කොහොමද වෙන්නේ? එච්චර සියුම් විදියට අපිට පේන්නේ නැහනේ. නේ? අවුරුදු 2-3ක් රූපයක් වෙනස් වෙන ස්වරූපය ඒ මොහොතේ අපිට දකින්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේක වෙනස් වෙමින් යන ආකාරය දකින්න අපට ඥානය පහල කරගන්න පුළුවන් නම් අන්නේ ඒ යථාර්ථය දකින්න
අවශ්‍ය කරන ශක්තියට මඟ පෙන්වීම බුදුදහමේ සිද්ධ කරනවා. ඒකට ඒක යථාර්ථය සොයාගෙන යෑමක් මිසක ජීවිතයේ දිහා අසුභවාදී විදියට බැලීමක් නෙවෙයි. ඒකට මේක වෙනස් වෙනවා. මේක මේ විදියට මේ මොහොතේ වෙනස් වෙනවා කියන එක අවබෝධ කරගත්තට පස්සේ අපිට හිතෙනවා ජීවිතයේ දිහා ඊට වඩා තව ගැඹුරින් බලන්න. සාර්ථක විදියකට බලන්න. අර ගිජු විදියට ජීවිතයේ දිහා බලනවා වෙනුවට මධ්‍යස්ථ ඇහැකින් ඒ දිහා බලන්න ලෞකික ජීවිතයක් ගත කරත් ආධ්‍යාත්මික ලෝකෝත්තර ජීවිතයකට ප්‍රවේශ වුණත් ඒ ජීවිතයේ දිහා කැඩෙන දේ කැඩෙනවා, බිඳෙන දේ බිඳෙනවා, විනාශ වෙන දේ විනාශ වෙනවා, විපරිණාමයටපත් වෙන දේ විපරිණාමයටපත් වෙනවා කියන යථාර්ථය අපිට තේරෙන්න පුළුවන්කම තියෙනවා. දැන් පින්නතුනි අපිට මේ තත්වයට මුහුණ දෙන්න බැරි වුණයින් පස්සේ අපි නිකන් හිතන්නකො හොඳ රූපයට නිරන්තරයෙන්ම වැඩි අවධානය යොමු කරන තරුණ කෙනෙක්ට නිකන් කවුරු හරි ගිහිල්ලා කිව්වොත් එහෙම ඔයාගේ රූපය ටිකක් මොකක් හරි වෙනස් වෙලා නේද? බලන්නකෝ හරි නිකන් අමුතු වේගන එනවා නේද? මොකක් හරි ලෙඩක්ද? ඔන්න පොඩ්ඩක් ගිහින් බලන කණ්ණාඩිය ළඟට ගිහිල්ලා ෂුට්ටක් බලන මේ මොකද්ද මෙයා කිව්වේ ඇත්තද මේ මොකද්ද එහෙමද මූණ අල්ලලා බලනවා ඊට පස්සේ ඇස් දිහා බලනවා නාහය දිහා බලනවා හොඳ අවධානයකට යොමු කරනවා ඊට පස්සේ තව කෙනෙක්ගේ ළඟට ගිහිල්ලා අහනවා මේ මං මාව වෙනස් වෙලාද මොකක් හරි වෙනවද මට මොකක් හරි මගේ මූණේ වෙනසක් තියනවාද එයාත් කිව්වොත් ඔව් මොකක් හරි තියෙනවාගේ වෙනසක් මේ බලන්නකෝ ඊයේ පෙරේද හිටියට වඩා නිකන් ඇදිලා ගිහිල්ලා මෙහෙමයි කියලා අපිව බය කරලා සම්පූර්ණයෙන්ම අපේ මනසම වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ එයා ඒ පිළිබඳවම හිත ජීවිතේ නැති කරගන්න පුළුවන්. ඔය ජපානයේ හිටිය ජපානය ගැන මතක් කරගෙන පස්සේ ජපානයේ හිටිය කවබත යසුනරි කියලා දක්ෂ කෙටි කතාකරුවෙක් අතීතේ. එතකොට ඒ කවබත යසුනරිගේ කෙටි කතාවක් තියෙනවා උපන් ලපේ පිළිබඳව කියවෙන. හරි ෂූටි කෙටි කතාවක්. හැබැයි ඒ කෙටි කතාව තුල කියවෙන්නේ මේ පුංචි උපන් ලපයක් තියෙනවා. අවසානයේදී ඒ උපන් ලපයම යාට මුළු ජීවිතේම විනාශ වෙන සාපයක් බවට පත් වෙනවා. ඒකම සම්පූර්ණයෙන්ම යාට නිතරම මේක අත ගන්නවා. මේ අත ගන්න බලන මේක මේ විදියයි කියලා ඒක කවුරු හරි ඔලුවට දාපු දෙයක් ඒක දැඩි විදියට හිතට වැටෙනවා. එතකොට බලන්න ඒ වගේ තැන්වල ජීවිතේ යථාර්ථය දකින්න අපිට පුළුවන්කම ලැබුණත් අපි ඉගෙනගෙන තිබුණත් අපට සාපේක්ෂව අපිට ඒක දකින්න අමාරුයි. ඔන්න ඔය වගේ තැන්වලදී අපි හරි කම්පණයකටපත් වෙනවා. මුළුමනින්ම කම්පණයකටපත් වෙනවා. කෙස් ගහක් ඉදුණත් අපිට ඒ කම්පණය ඇති වෙනවා. දතක් හෙලවෙන්න පටන් ගත්තත් ඒ කම්පණය ඇති වෙනවා. හැම රැලි වැටෙන්න පටන් ගන්නකොටත් අපිට ඒ කම්පණය ඇති වෙනවා. ඉතින් අපි මේක අර විද්‍යාත්මක ක්‍රමවේද සියල්ලම උපයෝගී කරගෙන මුක්කු ගහලා හදන්න හදනවා. ටිකක් මේ යම් පොඩි කාල සීමාවකට ඒක හරි වළංගුයි. නමුත් ඒක සදාකාලික විසඳුමක් බවට පත් නොවන නිසා අන්න ජීවිතයේ දිහා යථාර්ථය දකින්න යථාර්ථවාදී විදියට ජීවිතයේ දිහා බලන්න ඉගෙන ගත්තට පස්සේ අපිට ඒ ස්වභාවයට මුහුණ දෙන්න පුළුවන්. අපි අර පින්තූර ටික ගහලා ඒ තියෙන අවසානයේ දකින පින්තූර ටිකත් එක්ක සංසන්දනය කරලා බලනකොට දකින දේ අපේ ජීවිතය තුළින් ඒ මොහොතේ දකින්න පුළුවන් ඥානය අපිට තියෙනවා නම් අපි අර කම්පණයෙන් සෑහෙන දුරට අයින් වෙනවා. ඉතින් ඒක නිසා අපි හැමෝටම ඒක ටිකක් හරි අමාරුයි. අපි පුරුදු වෙන්න ඕන ඒක. ඒ සඳහා. එතකොට පින්නතුනි මේ කම්පණයට රොත්තු දී ගන්න බැරි වෙච්ච මිනිස්සු සමහර වෙලාවන් වලදී ජීවිතෙන් සමු අරගෙන තියෙනවා. එහෙම නැත්නම් ජීවිතේ විකාරයක් බවට පත් කරගෙන තියෙනවා. සමහර වෙලාවට පිස්සු වැටලා තියෙනවා. ඒ ස්වභාවයට. දැන් අපි අහලා තියෙනවා තව කෙනෙක්ගේ මරණය ඉවස ගන්න බැරුණ තමන්ගේ ප්‍රිය පියේහි විප්පයෝගෝ දුක්ඛෝ කියන தত্ত্বය. ඒතකොට මේ වගේ තැන් අපිට කම්පණය දැඩි විදියට දැනෙනවා. ඒ ප්‍රිය වූ පුජ්‍යලයක් තමන්ගේ ජීවිතේ අහිමි වෙනකොට තමන්ට මහා කම්පනයක් ඇති වෙනවා. ඉතින් මෙන්න මේ කම්පනය අර යථාර්ථවාදී විදිහට ජීවිතය දිහා බලන්න ඉගෙන ගත්ත කෙනෙකුට ටික ටික මැඩපවත්ව ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට එක්තරා අවස්ථාවකදී විසාකා මට මතක හැටියට දානයක් බෙදන අවස්ථාවකදී තමන්ගේ සේවිකාවක් අතින් ගිතෙල් කලයක් බිමට වැටෙනවා. ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මේ දන් පහන් පූජා කරගෙන යන අවස්ථාවේදී
අර සේවිකාවට මොනවා හරි ඇය විසින් තරවටුවක් කරනවා නැත්නම් අර පරිස්සම නැතුව මේක බිම දැම්මට. ඊට පස්සේ සරියුත් මහරහතන් වහන්සේ මතක් කරනවා බිඳෙන දේ බිඳෙනව නැගණියනි කියලා වෙලා විසාකාවට. ඒ වෙලාවේදී ඉනේති විච්ච තල්පතක් අරගෙන දෙනවා. ස්වාමීනි මම මේ දානෙට සූදානම් වෙනකොට මගේ අතට මේ තල්පත හම්බ වුණේ. එතකොට මෙන්න මේ විදියට මෙන්න මේ පිරිස මේ වෙනකොට රජ්ජුරුව ඇතුළු ස්වාමිය ඇතුළු මහ පිරිසක් යුද්ධයට ගිහිල්ලා මිය පරලොව ගිහිල්ලා. විසාකාව නෙමෙයි මේ කතාවට සම්බන්ධ වෙන්නේ. බන්දුල මල්ලිකාව. එතකොට මේ සිද්ධිය මං ඉනේ ගහගෙන ඒ කම්පනයට ඔරොත්තු දීමේ හැකියාව. මම මෙතන මේ වැරද්දක් වෙච්ච නිසා ඒ වැරද්ද පෙන්නලා දුන්නා. නමුත් කම්පනයට ඔරොත්තු දෙන හයිය මට තිබුණා. අර මහා ව්‍යසනයක් වෙලත් ඒ තල්පත පණිවිඩේ ආපු තල්පත ඉනේ ගහගෙන දාන බෙදීම් කටයුතු සිද්ධ කළා. ඉතින් ඒ තත්වයට අපිට කෙනෙකුට එහෙම ලේසියෙන් යන්න පුළුවන් කමක් නැහැ. ඒකට සාමාන්‍යයෙන් අපි මේ කම්පනය කියන එක සමාජයේ විසින් බලාපොරොත්තු වෙන එක තැනකදී. කෙනෙක් මැරුණට පස්සේ ඉස්සර ඔය තිබුණා ලංකාවේ අඬන්න මී ගමුවෙන් මිනිස්සු ගේනවා කියන කතන්දරය නේද? එතකොට කුලියට අඬන්න මිනිස්සු හිටියේ. ඒ කියන්නේ අඬන කලාව ගේ ඇතුලේ තිබුණ නැත්නම් අයියෝ මේ කිසි කෙනෙකුට දුකක් නැහැ. මේගොල්ලෝ මේ විදියයි කියලා හිතනවා. දැන් නම් කොහොමත් ඉතින් ටිකක් වෙනස්නේ. ඒ සංස්කෘතිය වෙනස් වෙලා ගිහිල්ලා ඒ මලගේ ස්වરૂපය කියන එක අර යථාර්ථයට සමීප වීම වෙනුවට වෙනම තැනකට ඇවිල්ලා තියෙනවා. ඒක සංස්කෘතික වශයෙන්. ඉතින් කොහොම හෝ වේවා පින්නතුනි මම මේ කාරණා ටික මතක් කරේ අපි මේ ගත කරන මේ මොහොත මේ පුතණුවන්ට විශේෂයෙන්ම මෛත්‍රී ගලපිටිය පුතණුවන්ට ලොකු සහ කම්පනයක් තියෙනවා. මේ පෘථග්ජන තරුණයෙක් විදියට ඒ කම්පනය තියෙනවා. අපි සාමාන්‍යයෙන් අවසන් ගෞරවය දැක්වීම කියන කාරණාව අපේ කෙනෙක් මිය ගියාට මිය යන මොහොතෙත් අපි ළඟ ඉන්න උත්සාහ දරනවා. එහෙම ඉන්න බැරි වුණොත් හරි කම්පාවකටපත් වෙනවා. අනේ මට තාත්තා මැරෙන වෙලාවේ ළඟ ඉන්න බැරි වුණා. මගේ අම්මා මැරෙන වෙලාවේ ළඟ ඉන්න බැරි වුණා. මගේ සහෝදරයා මැරෙන වෙලාවේ ආච්චි අම්මා මැරෙන වෙලාවේ මට ළඟ ඉන්න බැරි වුණා කියලා කම්පනයකටපත් වෙනවා. එතකොට ඒ විතරක් නෙමෙයි මොනවා හරි යුතුයකමක් කරගන්න බැරි වුණොත් ඒ පිළිබඳවත් කම්පනයකටපත් වෙනවා. ඒක සාමාන්‍යයෙන් පෘථග්ජන ගතිය. එතකොට මෙතෙන්දී දෛවෝපගතව සිදුවීමක් නෙවෙයි මේක ඇත්තටම පොදුවේ අපි සියලු දෙනාට මේ මොහොත මේ විදිහටම තමයි ගත කරන්න සිද්ධ වෙන්නේ. එතකොට ඒ මරණය ජපානයේ සිද්ධ වුණා. පුතණුවන් එංගලන්තේ ඉන්නවා. අම්මා ලංකාවේ ඉන්නවා. නේද? එතකොට තුම්පලක ඉඳගෙන තමයි මේ කටයුත්ත සිද්ධ කරන්න උනේ. අපිට කොහාටවත් යාගන්න විදියක් නැති ඊ타ත්ම අවාසනාවන්ත වටපිටාවක් අපි ලෝකවාසී සියලු දෙනාටම නිර්මාණය වෙච්ච මොහොතක. මෙන්න මේවත් අපි තේරුම් ගන්න වෙනවා. මේක අපිට විතරක් නෙවෙයි. එතකොට අපි සියලු දෙනාටම මුහුණ පාන්න සිද්ධ වෙච්ච දෙයක්. එතකොට මෙන්න මේ වගේ තැනකදී ආගම කියන එක අපිට කොච්චරනම් ඉවහල් වෙනවද? නේද? බුදුදහම බෞද්ධයෝ විදියට අපට අය අනුස්මරණීය වස්තුන් කියන ඒවා අපේ ජීවිත තුල තියෙනවා. අර යථාර්ථය දකින ගමන් ඒ යථාර්ථය දැක්කා කියලා අසුභවාදී විදියට ජීවිතේ හිතන කෙනෙක් කියලා කියන්නේ ඒක යථාර්ථයේ තේරුම් අරගන්න කෙනෙක් නෙමෙයි අර වචනයක් අල්ලගෙන එයා ඊට පස්සේ ජීවිතේ නැති කරගන්න කෙනෙක්. දැන් නිද්දසුණක් විදියට කිව්වොත් එහෙම ඔබ ඕන තරම් අද බණ අහනවා. විවිධ යෝගාවචර ස්වාමීන් වහන්සේලාගෙන් ධර්මය අහනවා. නේද? භාවනානුයෝගීව කටයුතු කරන. ඉතින් ඒ අය අපේ කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන් ආහාරු අට්ටි මින්ජාවක්කන් හදේ යකනම් මේ ආදී විදියට තචපංචකේ විතරක් නෙවෙයි මුළු දෙතිස් කුණප කොට්ටාසයන් පිළිබඳවම කියලා ඒ සියල්ලම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඔබ මේක අවබෝධ කරගන්න එක්තරා විදියකට. ඔව්. කෙස් ටික අනිත්‍යයි. දත් අනිත්‍යයි. මගේ හැම අනිත්‍යයි. දැන් එයා මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතලා මම නම් ජීවිතේ හොඳටම තේරුම් ගත්ත තව යාළුවෙකුට කියන මට මේවා ඔක්කොම තේරෙනවා. මේ සියල්ලම අනිත්‍යයි. ඒ නිසා මේවා
පිරිසිදු කළ වැඩක් නැහැ. මේවා සන්තර්පණය කළ වැඩක් නැහැ. ඊට පස්සේ නම් එයා මූණ හොදන්නේ නැහැ. මොකද දත් ටික මැදලා වැඩක් නැහැ. දත් ටික අනිත්‍යයි. මූණ හොදන්නේ නැහැ. කබ පිටින් ඔහම ඉන්නවා. එහෙම වුණොත් එහෙම එයා දවස් 7-8ක් යනකොට මොක කවුරු වගේ වේද? මෙහි පිට මල පෙරේතෙක් වගේ අපිට පේන්න පටන් ගන්නවා. එහෙනම් ඒක අන්න අර චින්තනයේ වැරදි විදියට පාවිච්චි කිරීම. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ සර්පයෙකුට උපමා කරනවා. සර්පයෙකුට උපමා කරනවා. වැරදි පැත්තෙන් අල්ලගත්තොත් එහෙම කොහෙන් කෙලවර වෙයිද කියලා කියන්න බෑ. ඒ නිසා හරි තැනින් අපි අල්ල ගන්න ඕන අපේ ජීවිතේට. ඉතින් ඒක නිසා පින්නතුණි අපි ඒ ජීවිතේ මේ යථාර්ථයේ තේරුම් ගත්තට අපේ යුතුයකම් අවශ්‍ය තැනදී සිද්ධ කරනවා. දැන් බුදුහාමුදුරුවන් ළඟට එනවා ප්‍රජාපති ගෝතමිය පිරිනිවන් පාන අවස්ථාවේ. දැන් ලෞතුරා බුදු කෙනෙක් ඒ වගේම මහරහත් තෙරණියක්. ඒ කම්පණය සම්පූර්ණයෙන්ම සහ මුලින්ම ජීවිතයෙන් ඉවත් කරපු ශාස්ත්‍රවරයෙක් සහ ප්‍රජාපති ගෝතමිය ලෞකික ජීවිතයට සම්පූර්ණයෙන්ම තිත තියපු මහරහත් උත්තමාවියක්. ඒ වෙලාවේ අපූර්ව සංවාදයක් යනවා. බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේගේ පුංචි කාලේ සිහිපත් කරන ඔබ දැන් මේ ඇවිල්ලා වන්දනා කරලා යන්න එන්නේ. බුදුහාමුදුරනේ ඔබ වහන්සේට වැඳලා යන්න ආවේ. දැන් මේ වන්දින වැඳ පළවෙනි වැඳුම වැඳලා ඊට පස්සේ කියනවා ප්‍රජාපති ගෝතමිය මට ඔබ වහන්සේගෙන් සමාව අරගෙන ඔබ වහන්සේට වඳින්න ඕන. ඊට පස්සේ ඇයි මෑණියනි? ඔන්න දැන් අතීත විස්තරයක් කියනවා. ඒ අතීත විස්තරය තමයි බුදුහාමුදුරුවනේ මං ඔබ වහන්සේගේ අම්මා. ඔබ වහන්සේ මෙලොවට බිහි කරපු අම්මා මිය පරලොව ගිය දවසේ ඉඳලා ඔබ වහන්සේට අම්මා වුණේ මම. මම ඔබ වහන්සේව එදා ඉඳන් හදාගත්තා. මං ඔබ වහන්සේගේ අම්මා වුණා වගේම ඔබ වහන්සේත් මට අම්මා. මං ඔබ වහන්සේට කිරි දීලා හැදුවා. ඔබ වහන්සේත් මට කිරි දීලා හැදුවා. ඒ තමයි නිවන් නැමැති අමෘත පානය දුන්න ඔබ වහන්සේ මගේ අමාමෑණි. කිරි දීපු අම්මා ප්‍රජාපති ගෝතමිය බුදුහාමුදුරන්ට කියනවා ඔබ වහන්සේ මගේ නිවන නැමැති අමෘතය පොවපු අම්මා. ඒ නිසා ඔබ වහන්සේත් මගේ අම්මා. මං අම්මා කෙනෙක් විදියට ඔබ වහන්සේට මගේ අතින් සිද්ධ වෙච්ච අඩුපාඩු ටිකක් තිබුණා. මොනවද අම්මේ ඒ? බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ පුංචි කාලේ පුංචිම සන්දියේ මං ඔය කම්මුල් අතොරක් නැතිව දෙපැත්ත 100,000 වාරයක් සිපගත්තා. ඔබ වහන්සේ මතු බුදු වන උත්තමයෙක් බව නොදැනයි මං එහෙම කම්මුල් සිපගත්තේ. මට සමා වෙන්න බුදුහාමුදුරුවනේ. නෑ මෑණියනි ඔබ වැරද්දක් කරලා නෑ. ඔබ වහන්සේ පුංචි කාලේ එකම සයනේ මං ඔබ වහන්සේව තුරුළු කරගෙන පුංචි කාලේ සැතපුණා. මං ඔබ වහන්සේව තුරුළු කරගෙන හිටියේ ඔබ වහන්සේ මතු බුදු වන උත්තමයෙක් බව නොදැනයි. මගේම අමාමෑණියන් වහන්සේ බව වෙන බව නොදැනයි. ඒ ඕලාරික කම්වලට මට සමා වෙන්න. නෑ මෑණියනි ඔබ වරදක් කරලා නෑ. ඔබ වහන්සේට රන් තැටියට අරගෙන බත් කවනකොට බත් පිඩු කටින් කැඩිලා කොටසක් ආපහු තලියට වැටෙනවා. ඔබ වහන්සේගේ කෙල තැවරිච්ච ඒ බත් පිඩු පැත්තකට තියලා මම හීන් සැරේ ඒ බත් පිඩු රස තෘෂ්ණාවෙන් අනුභව කළා. අම්මා කෙනෙක් විදියට
මං එහෙම කරේ බුදුහාමුදුරනේ ඔබ වහන්සේ මතු බුදු වෙන උත්තමයෙක් බව නොදැන මට සමා වෙන්න. නෑ මෑණියනි ඔබ වරදක් කරලා නෑ. මේ විදියට අර ජීවිතේ බෝසත්තාණන් වහන්සේට පුංචි කාලේ අම්මා කෙනෙක් විදියට දෙන්න තිබිච්ච ආදරය දුන්නා කියන එක පැත්තකින් අපට ප්‍රකාශ වන සංවාදයක්. ඒ සියලු දේවල් සිද්ධ කරේ පෘථග්ජන නෑණි කෙනෙක් විදියට. එතකොට ඒ සියල්ලත් එක්ක දැන් ප්‍රජාපති ගෝතමිය අවසානයේ බුදුහාමුදුරන්ට වැඳලා සමාව ඉල්ලනවා මෑණියනි ඔබ වරදක් කරලා නැහැ. ඒත් ඔබ සමා වෙන්න කියන කාරණාව කියනවා ඔබට සමාව ලැබෙනවා. ඊට පස්සේ අනිත් මහා සංඝරත්නයට කතා කරනවා මේ මගේ අම්මා. මෑණියෝ ප්‍රජාපති ගෝතමිය පිරිනිවන් පාන්න සූදානම් වෙන්නේ. එන්න අපි පසු ගමන් යමු. දැන් ප්‍රජාපති ගෝතමිය අවසාන වතාවට බුදුහාමුදුරන්ට වැඳලා අර බුදුහාමුදුරෝ වැඩ ඉන්න කුටියෙන් බැහැලා යනකොට බුදුහාමුදුරෝ යනවා අම්මගේ පිටිපස්සෙන් පන්සල් වත්තේ කෙළවර දක්වා. කෙළවර දක්වා යනවා. දැන් අර අනිත්‍ය දුක්ඛ අනාත්ම ජීවිතයක එහෙම තමයි. හැබැයි බුදුහාමුදුරෝ ධර්ම සංවේගය තමයි උපදවා ගන්නෙ. අපි වගේ අඬලා දොඩලා කනගාටුවටපත් වෙන්නේ නැහැ. රහතන් වහන්සේ නමක් තව රහතන් වහන්සේ නමකගේ පිරිනිවන් පෑම දැනගත්තත්, තව පෘථග්ජන කෙනෙක්ගේ මරණය ගැන දැනගත්තත් අපි පෘථග්ජනයෙක්ගේ චර්යාවන් ටික නෙමෙයි තියෙන්නේ. හැබැයි යුතුයකම් ටික ඒ විදියයි. යුතුයකම් ටික ඒ විදියට කරනවා. බුදුහාමුදුරන්ගේ තාත්තා සුද්ධෝදන රජුරුව රෝගී තත්වයටපත් වෙලා අවසාන අවස්ථාවේදී සිහිසුන්ව ඇඳේ වැතිරිලා ඉන්න වෙලාවේ ආනන්ද හාමුදුරුවොත් එක්ක බුදුහාමුදුරුවෝ එතනට වැඩම කරලා තාත්තගේ හිසට අත තියලා අදිෂ්ඨානයක් කරනවා. මං කියන දේ තාත්තට තේරෙන්න පියවි සිහිය තාත්තට ලැබෙන්න ඕන. ඒ බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තියෙන් තාත්තට පියවි සිහිය ලැබුණා. තාත්තට බණ කිව්වා. තාත්තා රහත් ඵලයටපත් වුණා. යුතුයකම් ඉෂ්ට සිද්ධ කරන්න පින්නතුනි ජීවිතේ දිහා බලන්න විදියයි ඒ ගැඹුරින් යථාර්ථයේ තේරුම් අරගෙන කම්පණයට ඔරොත්තු දෙමින් අපේ යුතුයකම් ටික සිද්ධ කරනවා. මේක තමයි බුදුදහම හරියාකාරව හදාරන කෙනෙක් ඉගෙන ගන්න කෙනෙක් වැඩිපුර අවධානයට ලක් කරන්න ඕන. දැන් අපි ඒ කම්පණයන්ට ඔරොත්තු දෙමින් අපේ යුතුයකම් ඉෂ්ට සිද්ධ කරනවා. අපේ හිත එතකොට නිදහස් වෙනවා ඒ කාරණාවන් වලදී. යුතුයකම් අමතක කරන්න ජීවිතේ යථාර්ථයේ තේරුම් ගත්තා කියලා ඒක කැඩෙන බිඳෙන විනාශ වෙන නැති වෙන දෙයක් කියලා තේරුම් ගත්තා කියලා යුතුයකම් අමතක කරන්න කවදාක්වත් බුදුහාමුදුරු දේශනා කරන්නේ නැහැ. යුතුයකම් ඉෂ්ට සිද්ධ කරන්න. සරියුත් මහරහතන් වහන්සේ බුදුහාමුදුරු ළඟට අර විදියට ප්‍රජාපති ගෝතමිය වගේම පිරිනිවන් පානකොට රහතන් වහන්සේලා ළඟපාතක ඉන්නවා නම් උන්වහන්සේලා විශේෂයෙන්ම බුදුහාමුදුරන්ට ඇවිල්ලා වැඳලා අවසර ගන්නවා. සරියුත් මහරහතන් වහන්සේත් එහෙම ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ සිරිපතුල් අල්ලලා වැඳලා අවසර ගන්නවා. ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේගෙන් අහනවා සාරිපුත්‍රයනි ධර්ම සංවේගයේ උපදවාගෙන මේ ලෝකේ යථාර්ථය මේකයි කියන එක අවබෝධ කරගෙන අහන්නේ සාරිපුත්‍රයනි ඔබ කොහෙද පිරිනිවන් පාන්නේ? දැන් ගිහි එක්කෙනෙකුට ඕක කරන්න බෑනේ. අපිට කිව්වොත් එහෙම අපේ වැඩිහිටියෙන් මම දැන් මිය යන්න සූදානම් වෙලා ඉන්නේ කියලා අපි දැන් ඔයා කොහෙද ඒක කරන්න කියලා අපි අහන්නේ නෑනේ. පිස්සුද ඔයාට මොකද මේ මොනවද මේ විකාර දොඩවන්නේ එහෙම කියනවද? තව අපේ ආයුසත් අරන් ඉන්න ඕන අපි ඒ විදිහනේ කියන්නේ නේද? ඒතකොට නමුත් රහත් උත්තමේ ඊට වඩා වෙනස් ඒ හැසිරෙන විදිය. සරියුත් මහරහතන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේ ඔබ සාරිපුත්‍රයනි කොහෙද පිරිනිවන් පාන්නේ? බුදුහාමුදුරනේ මං ගෙදර යනවා. බුදුහාමුදුරේ වෙලාවේ දේශනා කරන එක ඉතාමත්ම හොඳයි. ඔබේ අම්මා තාම මිත්‍යා දෘෂ්ටිකයි. ඔබේ අම්මාට යහපත උදා කරලා ඒ යුතුයකම ඉෂ්ට සිද්ධ කරලා පිරිනිවන් පාන සාරිපුත්‍රයනි ඔබ ගත්ත තීරණ ඉතාමත්ම වටිනවා. පින්නතුනි ඔය වෙනකොටත් සරියුත් මහරහතන් වහන්සේට ලෝහිත පක්ඛන්දිකා කියන රෝගය හැදිලා තිබුණේ. ඒ කියන්නේ ලේ අතිසාරේ බුදුහාමුදුරන්ටත් ඒ රෝගී තත්ත්වේ
අවස්ථාවේ හැදුනා කියන එක අපි අහලා තියෙනවානේ. මහා පරිනිබ්බාන සූත්‍රය කියවන කෙනෙකුට ඒ කාරණාවන් පැහැදිලි වෙන උන්වහන්සේ ශාරීරික වශයෙන් විඳපු අපහසුව ඒ ගමන් මාර්ගය තුල. එතකොට අටුවාවේ විස්තර කරන ලේ අතිසාරය හැදුනායින් පස්සේ භාජනයක් අයින් කරනකොට භාජනයක් තියන්න ඕන. එච්චරට රෝගී තත්ත්වය අමාරු වෙන්න පුළුවන්. උස්සන්නම වුණාට පස්සේ. එතකොට මේ රෝගී තත්වයෙන් මූලික අවස්ථාවේ පෙළෙමින් හිටපු සරියුත් මහරහතන් වහන්සේ මේ ගමන යන්න තීරණය කරනවා. එතකොට පින්නතුනි දින ගාණක් මුළුල්ලේ පා ගමනින් සරියුත් මහරහතන් වහන්සේ තවත් චුන්ද හාමුදුරුවන්ට ආරාධනා කළා තව රහතන් වහන්සේලා 500ක් මේ ගමනට සූදානම් කරගෙන මේ ගමන වඩිනවා. යන්නේ මොකටද? අම්මට බණ කියන්න. තමන් ලබාගත් ආර්ය ධනය අම්මට පවරලා දෙන්න. ඒ සිදුවීමේදී එක හරි ලස්සන සිදුවීමක්. නමුත් මෙතනට ඒ කාරණා සියල්ලම අවශ්‍ය නැති නිසා මම සිද්ධිය විතරක් මතක් කළේ. අම්මාට බණ කියලා අවසානයේ සාරි බැමිණිය සෝවාන් ඵලයට පත් කළ ගෙදරදී තමයි සරියුත් මහරහතන් වහන්සේ පරිනිර්වාණය කරන්නේ. එහෙනම් පේනවා ඔබට මේ ජීවිතයේ පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ එහෙම නැත්නම් ලෝකයේ යථාර්ථය තේරුම් ගත්ත රහතන් වහන්සේලා ඒ තේරුම් ගත්තා උනාට ජීවිතයේ යුතුයකම කියන එක අවශ්‍ය තැනදී අවශ්‍ය විදියට සිද්ධ කරා. එනිසා අපි කොතන කොහොම කොයි වෙලාවක මිය යන්න සිද්ධ වෙයිද අපට කාත් එක්ක මැරෙන්න සිද්ධ වෙයිද අපිට ඇත්තටම එහෙම තීරණයක් කරන්න පුළුවන් කමක් නැහැ. අවිනිශ්චිත පරිසරයක් තුල ඉන්නේ. ලෝකයේට මෙහෙම දෙයක් වෙයි කියලා අපි හිතුවේ නෑනේ මීට අවුරුදු 4කට ඉස්සෙල්ලා. නේද? අපි බොහොම ඒ අවුරුදු 4ට කොච්චර ජීවිතේ ප්ලෑන් තියෙන්නේ නැද්ද මිනිස්සුන්ට මම මේ අවුරුද්ද මෙහෙම කරනවා මේ අවුරුද්ද මෙහෙම කරනවා. ඒක නරක දෙයක් නෙවෙයිනේ. නේද? අපිට ජීවිතයට අවශ්‍ය කරනවා ඒ වගේ මේ ක්‍රියාකාරීත්වය මෙන්න මේ කාලෙදි මම මේ දේ කරනවා කියන අවශ්‍ය කරන සැලසුමක් තියෙන්න ඕන ජීවිතේට. හැබැයි මේ සැලසුම නොකර ඉන්න බෑ. අනේ මේ ජීවිතේ කොයි වෙලාවෙද දන්නේ නැහැ. අපි කොයි වෙලාවෙ මැරෙනවද දන්නේ නැහැ. ඒ නිසා මේ මොකටද සැලසුම් කරන්නේ ඔය විදිහට. එහෙම නෙමෙයි. ඒක සැලසුම් කරාට කමක් නැහැ. හැබැයි ඒක බිඳ වැටුනොත් ඒකෙන් කම්පා නොවී ඉන්න අපිට පුළුවන්කම තියෙන්න ඕන. ඒ නිසා පින්නතුනි අද දවසේදී මෛත්‍රී ගලපිටිය පුතණුවන්ට මේ කම්පණය තුලත් බුදුදහම අනුව හිතන්න තියෙන්නේ අපිට මේ අවස්ථාවන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ දේවල් අපිත් එක්ක අපට විතරක් උරුම වෙච්ච දේවල් නෙමෙයි. මේ ලෝකයේ ස්වභාවයත් එක්ක සිද්ධ වෙන දේවල්. ඒ නිසා ඒ සියල්ල ඇතුලේ අපට තියෙන්නේ මෙන්න මේ අකම්පිත බව ජීවිතේ. අකම්පිතව මේ කටයුතු සිද්ධ කිරීමේ හැකියාව. නිසා බුදුහාමුදුර අපට දේශනා කරනවා න අන්තලික්කේන සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජතිසෝ ජගතිප්පදේශෝ යත්තට්ටි තන්නප්පස හේත මච්චු. මරණය කියන කාරණාව සාධකයක් මේ අපි කියපු ලෝකේ යථාර්ථයේ ඊ타ත්ම අවසාන අවස්ථාව. දැන් මේ අමරණීයත්වය කියන එක පිළිබඳව විද්‍යාත්මක ලෝකේ මේ මොහොතේ පරීක්ෂණ පැවැත්වෙනවා. මේ මොහොතේ පරීක්ෂණ පැවැත්වෙනවා. ඉතින් කවුරු හරි අමරණීයත්වයේ සඳහා බෙහෙතක් හොයාගත්තයි කියලා කිව්වොත් එහෙම මුළු සේසතම දීලා ඔය අමරණීය බෙහෙත අපි පාවිච්චි කරන්න ගන්න පුළුවන්කම තියෙන්න පුළුවන් සමහර වෙලාවට. හැබැයි අපි හිතමු එහෙම ගත්තා කියලා. ඒක තමයි මේ ඇත්ත කතන්දරය. අපි එහෙම ගත්තා කියලා හිතමු. එතකොට අපි ඔහේ දැන් ඉන්නවා. ඒ ඉන්නකොට ජීවිතේට මොකක් වෙයිද? අමරණීයත්වයේ ගත්ත පුජ්‍යලෙක්ගේ ජීවිතේට මොකක් වෙයිද? දැන් පින්නතුනි මම ලංකාවේදී එහෙම මරණ දෙක තුනකට සම්බන්ධ වුණා සියදිවි විනාශාගත් අය අවුරුදු 80යි. අවුරුදු 80ක් වෙලා සියදිවි විනාශාගත් පුජ්‍යලයෝ කීප දෙනෙක්ගේ මරණ වලට මම සම්බන්ධ වෙලා එක පුජ්‍යලෙක් ලියුමක් ලියලා තිබුණා. ඒ ලියුම ලියලා තිබුණේ දැන් මට ඇත්තටම හිටිය ඇති. මට දැන් කරන්න දෙයක් නැහැ. මං මේ සියදිවි විනාශා ගන්නේ මගේ දරුවන්ගෙන්වත් කාගෙන්වත් මට වෙච්ච අසාධාරණයක් හින්දා නෙවෙයි. මට දැන් හිටිය ඇති කියලා යා ලියුමක් ලියලා තියලා සියදිවි විනාශාගෙන.
දැන් ඔය අවුරුදු 80ක් යනකොට ඒ ජීවිතය පිළිබඳ ඒ කලකිරීම කෙනෙකුට එනවා නම් දැන් අපි දන්නවා මේ රටවල් වල උනත් අපේ රටවල් වල උනත් වයෝවෘද්ධතාවයට තමන්ගේ වැඩ ටික කරගන්න තමන්ට බැරි වුණායින් පස්සේ අනේ දැන් නම් හිටිය ඇති මට කරදරයක් නැතුව මේ ගමන යන්න තියෙනවා නම් හොඳයි කියලා හිතන මිනිස්සු කොච්චර ඉන්නවද? අපිට උනත් ඒ තත්ත්වයට ආවට පස්සේ හිතෙන්න පුළුවන්. හැබැයි හැමෝටම හිතෙන්නේ නැහැ. කැමති වෙන්න පුළුවන් තව ජීවිතේ. හැබැයි ජව සම්පන්නව එහෙම ඉන්න පුළුවන් නම් හොඳයි කියලා. අපි එහෙම හිටියා කියලා හිතමු. අවුරුදු 1000 2000ක් ඉන්නකොට ඇත්තටම එපා වෙන්නේ නැද්ද? ඔබට දැන් මම මේ ආසනයේ තුල ඉඳගෙන මම කියනවා එහෙනම් මේ වෙනුවෙන් මේ යුතුයකමක් ඉතාමත්ම වටින මේ පින්කමක් ඔබ කරන්නේ මම මෙතන ඉඳන් එක දිගට 365 දවසක් බණ කියනවා කියලා මෙතන. ඔබට ඒක ප්‍රායෝගිකව මුහුණ දෙන්න පුළුවන් වෙයිද? මටත් බෑ ඔබටත් බෑ. එහෙනම් ඕනෑම කාර්යයක අපිට එපා වෙන එහෙම නැත්නම් ඒක අපෙන් ඈත් වෙන කොටසක් තියෙන අවස්ථාවක් තියෙනවා. ඒක ජීව විද්‍යාත්මක සාධකවලිනුත් එහෙම වෙනවා. සාමාන්‍ය විදියටත් ඒ විදියට වෙන්න පුළුවන්. එහෙම නිසා පින්නතුනි ලෝකේ අමරණීයත්වයේ හොයාගත්තොත් මිනිස්සු එදාට සියදිවි නසා ගනි සමහරක් වෙලාවට. ඒ බෙහෙත බීපු මිනිස්සු සියදිවි නසා ගනි. ඒ නිසා මේ යථාර්ථය අපි පසක් කරගත්තට පස්සේ අපට යුතුයකම් ඉෂ්ට සිද්ධ කරමින් මේ ලෝකේ අකම්පිතව ජීවත් වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මෛත්‍රී පුතුණුවන්ටත් මේ වෙලාවේ මතක් කරන්න තියෙන්නේ අර බණපදේ න අන්තලික්කේන සමුද්ද මජ්ජේන පබ්බතානම් විවරම් පවිස්සන විජ්ජතිසෝ ජගතිප්පදේශෝ යත්තට්ටිතන් අප්පසේත මච්චෝ අමරණීයත්වය කියන එක ඇත්තටම වළංගු වචනයක් නෙවෙයි මිනිස් ප්‍රජාවට කොහේදිවත් මේ මරණයෙන් හැංගෙන්න පුළුවන් කමක් නැහැ. මහා සාගරේවත් ගුවනේවත් පර්වත කුහරයකවත් කොහේ හැංගුණත් මරණයට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා යම් දවසක. ඒ මරණය අපට යම් තාක්කල් මේ ලෝකේ ආයු ප්‍රමාණයක් තියෙනවා. ඒ ආයු ප්‍රමාණය තියෙන තාක්කල් අපිට ඒක කල්දා ගන්න පුළුවන්. කල්දා ගන්නවා කියලා කියන්නේ ඒ සුදුසුකම් සපිරෙන මොහොතකදී ඒක ඉබේ කල් යනවා. ඒ හැර දැන් මේ පෘථුවියනේ මේ අපි ඉන්න මේ පෘථුවියේම පින්වතුනි ජීවීන්ගේ ජීව කාලයන් එකක් නෙවෙයි. අපි සාමාන්‍ය මිනිස්සයා ගත්තන් පස්සේ අවුරුදු 120ක්. නේ සමහර සත්තු ඉන්නෝ අවුරුදු 20ක් 30ක්. ඒ වගේම දැන් සාමාන්‍යයෙන් ඔය දැන් පහුගිය කාලේ ලංකාව ආශ්‍රයේ මිය පරලව ගිය සමහර මේ විද්‍යාඥයෝ කිව්වේ මේ වාරකන් නිසා කැස්බෑව මිය ගියා කියලා නේද? එතකොට පරිසර හේතු සාධක නෙවෙයිනේ ඇත්තටම ස්වභාවික හේතු සාධක නෙමෙයි අප විසින් කරපු කාර්යයන් නිසා මිය පරලව ගියා. එතකොට කැස්බෑවේ ගියා ආයුෂ කොච්චරද? නේද? ඉතින් අවුරුදු 400 ගණන් 500 ගණන් ජීවත් වෙන සත්තු මේ පෘථුවිය මත ඉන්නවා. හැබැයි අර සාධක ටික නැති කළොත් එහෙම එයාට මිය යන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම පින්නතුනි පැය ගාණක් ඇතුළත ඉපදිලා ජීවත් වෙලා මේ ප්‍රජනන කාර්යයන් සිද්ධ කරලා තමන්ගේ පරපුරත් බෝ කරලා මිය යන කෘමි සත්තුත් මේ ලෝකේ ඉන්නවා. එහෙනම් මේ ලෝකේ අපට උරුම ආයු කාලයක් තියෙන එක සත්ව වර්ගවලට. ඒක ලෝකයේ තිබෙන ධර්මතාවයක්. මේ පෘථුවිය කියන භූමියේ තියෙන ධර්මතාවය තමයි යම් කාල සීමාවක් අපට තියෙනවා. එතකොට ඒ කාල සීමාව ඉක්මවා ගන්න අපට පුළුවන් කමක් නැහැ. කාල සීමාව ඉක්මවා ගන්න අපට පුළුවන් කමක් නැහැ. අන්නේ කාල සීමාව ඇතුළත අපට මරණයට අත් වෙන්න සිද්ධ වෙනවා. නමුත් ඒකෙන් බේරෙන්න අපි විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. ඒ දේවල් ඒ විදියට සිද්ධ වෙන්නේ නැහැ. කොහේ හැංගුණත් කොහේ හිටියත් අර කියන කාල සීමාවෙදී අපට අනිවාර්ය මරණයකට ස්වභාවික මරණයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. දැන් පින්නතුනි මේ ලෝකයේට සත්වයෝ මේ අපි ඉන්න මේ පෘථුවියට ජීවීන් කියන කොටසට අයිති වෙන සමහරක් වෙලාවට අපි දිව්‍ය ලෝක සංකල්පවල කතා කරනවා. මේ ලෝකවලට සත්වයෝ ජනනය වෙන උත්පාදනය වෙන ක්‍රම 4ක් තියෙනවා. අණ්ඩජ ජලාබුජ ඕපපාතික සංසේජද. එතකොට ඒ කියන්නේ බිත්තර වලින්
ඊළඟට ස්වභාවික පරිසරයන් ඇතුලේ ජලය තියෙන තැන්වල, දිය තියෙන තැන්වල හටගන්න සත්ව කොටාස නේ. ඊළඟට කිරි බීලා හැදෙන මව් කුසින් බිහි වෙන සතුන්, ඕපපාතිකව හටගන්නා වූ සතුන්. මේ ලෝකෙත් ඕපපාතිකව හටගන්නා සතුන් සමහරක් වෙලාවට දිලීර ආදී දේවල් හරහා ඒවා ජීවින්නේ අපිනේ. දැන් මේ කොරෝනා වෛරස් එක ගත්තයින් පස්සෙත් ඒක ජීවියෙක් සහ අජීවී කොටසක්. තාම ඒක නිශ්චිතව කියන්න බෑ ජීවියෙක්ද නැද්ද කියන එක පිළිබඳව. එතකොට ජීවී ගුණයකුත් තියෙනවා අජීවී ගුණයක් තියෙනවා. වෛරස් එකක් ගත්තොත්. එතකොට මේ ක්‍රම හතරට මේ ලෝකෙට පහළ වෙන සියලුම සත්වයන්ට අර කියන මරණය කියන ධර්මතාවය පොදු තත්වයක්. ඒක අපි මැරෙන්න පුළුවන් ක්‍රම ටිකක් තියෙනවා. ඔන්න අපි ඒ යථාර්ථය තේරුම් ගන්න ඕන. මැරෙන්නේ කොහොමද? ඔන්න මේක ධර්මානුකූලයි. මේක විද්‍යාත්මකව කොටසකුත් තියෙනවා, ධර්මානුකූල කොටසකුත් තියෙනවා. ඒ කියන්නේ අපිට පේන කොටසකුත් තියෙනවා, නොපෙනෙන කොටසකුත් තියෙනවා. එකක් තමයි ආයුක්ඛය මරණය. දෙක තමයි කම්මක්ඛය මරණය. තුන්වෙනි එක තමයි උභයක්ඛය කර්මය. හතරවෙනි එක තමයි උපච්ඡේදක කර්මය. ආයුක්ඛය මරණය කියලා කියන්නේ අන්න අර ධර්මතාවය. මේ පෘථුවිය අපට ජීවත් වෙන්න තියෙන්නේ අවුරුදු 120ක් නම්. ඒ 120 හිටියට පස්සේ අපි අනිවාර්යයෙන්ම මැරෙනවා. ඒක නිශ්චිතව පොඩ්ඩක් අවුරුද්දක් දෙකක් එහාට මෙහාට වෙන්න පුළුවන්. නමුත් අවුරුදු 200ක් හිටපු කෙනෙක් පිළිබඳව අපිට ගිනෙස් වාර්තාවක්වත් තියපු කවුරු එකත් එහෙම හම්බ වෙන්නේ නැහැ. එතකොට ඒ කාල සීමාවෙදී මේ පෘථුවියේ පුජ්‍යලයකට ඉන්න පුළුවන් කාල සීමාව එච්චරයි. ඒ කාල සීමාවෙදී අපි මැරෙනවා. ඒකට අපි කියනවා ආයුෂ ඉවර වෙලා මරණයටපත් වෙනවා. මේ පෘථුවියේ ඉන්න තියෙන අයිතිවාසිකම ඉවරයි. ඒ අයිතිවාසිකම ඉවරුණාට පස්සේ අපි මරණයටපත් වෙනවා. කම්මක්ඛය මරණය කියලා කියන්නේ පුජ්‍යලයකට ඊට අදාළ ශක්තියක් තියෙනවා. අපි ඒකට කියනවා කර්ම ශක්තිය කියලා ධර්මානුකූලව. පුණ්‍ය ශක්තිය, වාසනා ගුණය. ඒ වාසනා ගුණය පුජ්‍යලයේගේ ඉවර වුණොත් සමහරක් වෙලාවට ආයු ප්‍රමාණය ඉතුරු වෙලා තියෙද්දී ඒ කියන්නේ අයිතිවාසිකම යාට ජීවත් වෙන්න මේ පෘථුවිය තව තියෙනවා අවුරුදු 120. නමුත් ඒ අවුරුදු 70න් 60න් 80න් සමහරක් වෙලාවට මිය යන කෙනෙක්ගේ අන්න යාගේ කර්ම ශක්තිය ඉවර වීම කරන කොටගෙන මිය යන්න පුළුවන්. ඒකට අපි කියනවා කම්මක්ඛය මරණය. උභයක්ඛය මරණය මේ දෙකම එක විදියට ඉවර වෙනවා. අවුරුදු 120යි මේ ලෝකයේ ආයුෂ තියෙන. ඊට සමානව යාගේ කර්මයක් ඒ වෙනකොට ඉවර වෙලා. හැබැයි අපිට ආයුෂ පේනවා ඉවරයි කියලා යාගේ ඉන්න පුළුවන් කාලය මෙච්චරයි කියලා. එතකොට අපිට මරණයේ සාධක පේනවනේ. වෛද්‍යවරයෙකුට නලාව තියලා ප්‍රෙෂර් මීටරේ දාලා ECG එක බලලා මේ ඒ ආදී විදියට කියන්න පුළුවන් මෙයාට තව ජීවත් වෙන්න පුළුවන් කොච්චර කාලයක්ද කියලා නේද? සිංහල වෛද්‍යවරයෙකුට නාඩි අල්ලලා කියන්න පුළුවන් ජීව විද්‍යාත්මකව මෙයාට තව ටික වෙලාවක් ඉන්න පුළුවන්. අපි එයා හුස්ම ගන්නවා නේ හොඳට කතා කරනවා එහෙම වෙන්නේ කොහොමද කියලා අපිට අහන්න පුළුවන්. නමුත් ඒක විද්‍යාත්මකව එයාට කියන්න පුළුවන්. හැබැයි එයාගේ කර්ම ඉවර වෙනවද කියලා වෛද්‍යවරයාට කියන්නත් බෑ, විද්‍යාඥයාට කියන්නත් බෑ, කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. අන්න අර වගේ බුදු කෙනෙකුට කියන්න පුළුවන් මෙයාගේ කර්ම ශක්තිය දැන් ඉවර වෙන්නේ යන්නේ කියලා. ඒ නිසා කම්මක්ඛය කියන එක අපිට පේන්නේ නැහැ. එතකොට කර්ම ශක්තියත් ආයුෂත් දෙකම ඉවර වෙලා කෙනෙක් මරණයටපත් වෙන්න පුළුවන්. හතරවෙනි ක්‍රමය තමයි පින්නුතුනි උපච්ඡේදක. ආයු ප්‍රමාණයත් කර්ම ශක්තියත් දෙකම ඉතුරු වෙලා තියෙද්දි කෙනෙක් මරණයටපත් වෙන්න පුළුවන්. දැන් එහෙමනම් පින්නතුනි මේ මරණය පිළිබඳව කල්පනා කරද්දිත් මේ ආදරණීය පියතුමා ශ්‍රීලාල් පාලිත ගලපිටිය මහත්මාගේ මරණය සම්බන්ධයෙන්ුත් දැන් අපට කොයි මරණයද මෙතනින් සිද්ධ වුණේ? මගේ තාත්තාට මේ අත්ුනේ කොයි මරණයද කියලා හිතන්න පුළුවන්. හැබැයි අපිට හරියාකාරවම නිශ්චිතවම කියන්න පුළුවන් ආයුක්ඛේ මරණය නෙවෙයි. නේද? එහෙමනම් අවුරුදු 120ක් උනේ නෑනේ. අවුරුදු 60. ඔව්. එතකොට අවුරුදු 70කට අඩු කාල සීමාවක් තුලදී මිය පරලොව ගියේ. එහෙනම් අනිවාර්යයෙන්ම ආයුක්ඛය මරණයක් නෙවෙයි. උභයක්ඛය මරණයකුත් නෙවෙයි. ඇයි? අර දෙකම එකට ඉවරුණා නම් ආයුෂත් ඉවර වෙන්න එපයි. එහෙනම් ඒත් අවුරුදු 120ක් කිට්ටු වෙන්න ඉන්න ඕන. දැන් නම් ආයු අපේක්ෂාව අපේ අඩු වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ අපේක්ෂිත ආයු ප්‍රමාණයක් තියෙනව නේද?
69යි 72යි අතර කාන්තාවක් නම් 72ක් පිරිමි එක්කෙනෙක් නම් 69ක් දක්වා ආයු අපේක්ෂිත කාලය මම හිතන්නේ දැන් ඊටත් වඩා අඩු වෙන්නේ නැති. ඒ කාල සීමාවට අපි දැන් ආයු අපේක්ෂණය අඩු වෙලා තියෙනවා. එතකොට පින්නතුනේ ඒක නිසා ඒකත් එක්කත් ටිකක් සංසන්දනය කරලා බලන්න ඕන අපි පුරුදු 120යි කිව්වට ඒ අතීතය තුල තිබිච්ච. දැන් අපි ඒකට අදාළ කරන සාධක පෘථුවිය තුල මිනිසා විසින් නිර්මාණය කරගෙන තියෙන ධර්මතාවයත් වෙනස් කරලා තියෙනවා. ධර්මතාවය වැඩි කරගන්න අපි සමත් වෙලා නැහැ. ධර්මතාවය අඩු කරගන්න අපි සමත් වෙලා තියෙනවා. ආයු අපේක්ෂාව. එතකොට පින්නතුනි එහෙමනම් උභයක්ඛය මරණයකුත් නෙමෙයි. එහෙනම් අපිට සැක කරන්න තියෙන කාරණා දෙකයි. මොකද්ද? මේක උපච්ඡේදක මරණයක්ද? එහෙම නැත්නම් කම්මක්ඛය මරණයක්ද? මේකට උත්තර දෙන්න පුළුවන් හරි ආකාරවම අර කියන විදියට මේ ලෝකයේ පමණක් නෙමෙයි අතීතයක් එයා ආවේ කොහේ ඉඳලාද? යන්න මෙයාගේ කර්ම ශක්තිය කොච්චර තියෙන කියලා බුදු කෙනෙකුට උත්තර දෙන්න පුළුවන්කම තිබෙනවා. තාර්කික කාරණාවන් හරහා අපිට ටිකක් අනුමාන කරන්න පුළුවන්. නේද? තාර්කික කාරණාවන් හරහා අපිට අනුමාන කරන්න පුළුවන් මේක උපච්ඡේදක මරණයක්ද කම්මක්කේ මරණයක්ද කියලා. මේ දෙකම ඉතුරු වෙලා තියෙද්දි සිද්ධ වෙන මරණ බොහෝ විට වැඩි පින්නතුනි. නේ? උපච්ඡේදක මරණ වලට දැන් අවකාශ වැඩි. ඒ දෙකම ඉතුරු වෙලා තියෙද්දි ජීවත් වෙන්න අයිතිවාසිකමක් තියෙනවා, වාසනා ගුණයක් තියෙනවා යාට. නමුත් මරණය සිද්ධ වෙනවා. නේ? දැන් මේ පැන්ඩමික් එකට අහුවෙන ඕනම කෙනෙක් අපිට මේ කර්මයට බාර දෙන්න පුළුවන්ද? බෑ. මේ ඒක අපේ පරිස්සම. නේ ඔබට ඔබ කේන්ද්‍ර ජ්‍යොතිෂයේ විශ්වාස කරන කෙනෙක් වුණොත් එහෙම ඔබට සමහරක් වෙලාවට කේන්ද්‍ර බලන පුජ්‍යලා කියනවා ආ ගලේ ගැහුවත් මරන්න බෑ අවුරුදු 90ක් ආයුෂ තියෙනවා කියලා. ඉතින් එහෙම එක්කෙනෙක් ගිහිල්ලා යන්නකො මේකට ස්ප්‍රෙඩ් වෙන තැනකට ගිහිල්ලා ඉන්නකො මොකද වෙන්නේ කියලා බලන්න හැදිලා සමහරක් වෙලාවට නියුමෝනියා තත්ත්වයට ඇවිල්ලා මැරලා යන්න පුළුවන් මේ රෝගී තත්ත්වයත් එක්කනේ. එහෙනම් අපි උපක්‍රම පාවිච්චි කරේ නැත්තම් ඒ උපච්ඡේදක මරණය කියන එක අපිට ලං කරගන්න ඕන වෙලාවක පුළුවන්. නේ? දැන් මොකක්වත් ඕනේ දැන් මේ අපිට ලෙච්චොත් බෞද්ධ විහාරේ ඉඳලා මේ ගාඩන් සිටි එකට මේ පයින් යන්න පුළුවන්ද මෙතන ඉඳන් මේ පාරේ? සමහරක් වෙලාවට අපි ඇක්සිඩන්ට් එකකට මොකද ෆූඩ් පාත් එකක් නැහැනේ මේකේ නේද? ඉතින් මාව ගලේ ගහුවොත් මරන්න බෑ මට කියලා තියෙනවා කියලා අපි මේ බහැලා ගියොත් එහෙම සමහරක් වෙලාවට වාහනයක් ඇවිල්ලා අපි යට කරගෙන යන්න පුළුවන්. ඒ නිසා උපච්ඡේදක මරණය කියන එක අපේ අප තුල අපි කරන ක්‍රියාකාරකම් වල මේ ස්වභාව ධර්මයේ වෙනස් වීම කරන කොටගෙන සිද්ධ වෙන තත්ත්වයන්. ඒ දේවල් වලට අපිට සමහර වෙලාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ස්වභාවිකව සිදුවෙන ක්‍රියාවලියක් නම් ඉතින් අපිට ඒකට මුකුත් කියන්න බෑනේ. සමහරක් වෙලාවට සුනාමියක් ඇවිල්ලා අපි මේ යන්න පුළුවන්. ඒ ස්වභාවික එක්ක මහා භූමිකම්පාවක් වෙලා නේද? එක්කෝ අහස ගිගුරුම් දීලා හෙනයක් වැදිලා ඔය ආදී දේවල් මොනවා හරි දෙයක් මේ ස්වභාවික ලෝකයේ තියෙන දෙයක් වෙලා කෙනෙක් මේ යන්න පුළුවන්. හැබැයි මිනිසා විසින්ම සිද්ධ කරන්නා වූ ක්‍රියාකාරකම් හරහා ඒ දේ සිද්ධ වුණොත් නේද? දැන් මේ පෘථිවිය විනාශ වෙන්න අවශ්‍ය කරන සාධක ටික අපි නිර්මාණය කරගෙන නැද්ද මේ වෙන විදිහට? ඔය න්‍යාස්ටික අවි ආයුධ ටික අපි හංගගෙන ඔය එක එක රටවල් වල තියෙන ටික එළියට ආවොත් මොහොතකින් නේද? අපිට කියන්න පුළුවන් කමක් නැහැ. මේ කොරෝනා ව්‍යසන තත්ත්වයේ පසුබිම තුල වුණත් ඒ වගේ මිනිස්සුගේ අත්හදා බැලීම් තිබුණාද කියන එක පිළිබඳව සැක කරමින් ඉන්නවා. අපි දන්නේ නැහැ මොකද්ද කියලා. ඒ නිසා ජීව අවි ඒ කියන්නේ මේ රසායන අවි මේ ආදී දේවල් මිනිස්සු හොර රහස නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ විතරකුත් නෙමෙයි ওই තියෙන වෙඩි බෙහෙත් ටික පුපුරවා හැරියොත් මේ පෘථුවියේ දැනට අපි හොයාගෙන ගබඩා කරලා තියෙන ටික අපිට මැරෙන්න අවශ්‍ය කරන සාධක ඕන තරම් අපි නිර්මාණය කරලා තියෙන මේ වටපිටාවේ අපි සියලුම විද්‍යාත්මක තාක්ෂණික ලෝකේ අපි සියලුම මරණයට අවශ්‍ය කරන සාධකත් ඒ අර කියන උපච්ඡේදක මරණයට අවශ්‍ය කරන සාධක ටික අපි නිර්මාණය කරලා තියෙනවා. ඒවා පරිස්සමෙන් පරිහරණය නොකරොත් එහෙම නේ මේ එළිය සපයන විදුලි බුබුල කර මේක බල්බ් එක බින්දලා ඇඟිලි දෙක ගැහුවා සමහරක් වෙලාවට මෙතන මැරලා වැටෙන්න පුළුවන්. නේද? එතකොට අපි එහෙමනම් මේ උපච්ඡේදක මරණයට අදාළව අපි සාධක අප විසින්ම නිර්මාණය කරගෙන තියෙනවා. ස්වභාවික ලෝකයේ තියෙන දේට වඩා අප විසින් දැන් නිර්මාණය කරගෙන තියෙනවා සියල්ලම. ඒ නිසා පින්නතුනි මරණයෙන් කියන එකෙන් අපිට හැංගෙන්න බැරි වුණාට මරණය කියන தত্ত্বය අපි තේරුම් ගත්තයින් පස්සේ අපිට හිත හදා ගන්න පුළුවන්. දැන් අවසාන වශයෙන් මේ කරන්න යුතුයකම මලගේ දවසේ අපිට කරන්න පුළුවන් යුතුයකම් ටික කරා කොහේ හරි ඉඳගෙන දැන් මේක තමයි ප්‍රබලම දේ. හිතකින් හිතකට සම්බන්ධ වෙලා කරන දේ. දැන් භෞතික වශයෙන් අපිට එකිනෙකා ස්පර්ශ වෙන්න තිබෙන නේද? මානුෂීය හැඟීම් මතවත්
ඒ කටයුතු සිද්ධ කරන්න පුළුවන් කමක් නැහැ නේද? දැන් ඊයේ පෙරේදා මේ රටේ සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාද කාටද? මුහුණ දෙන්න සිද්ධ වුණානේ මේ ඒ ඔහුට සාපේක්ෂව ඒක ඉතාමත්ම මානුෂීය කාරණාවක්. නමුත් දැන් අපිට එවැනි තත්ත්වයක අපේම සමීපතමයන් එක්ක කටයුතු කිරීමේදී පවා අපි මහා දුරස්ත බවකින් යුක්තව. එතකොට තමයි මේ හිත්වලට කතා කරන්න පුළුවන් හැකියාවක් තිබුණා නම් කොච්චර හොඳයිද කියලා දැනෙන්නේ නේද? අපිට එකිනෙකා එකට හම්බ වෙලා කතා බහ කරලා ළඟින් ඉඳගෙන කටයුතු කරන්න අතීතයේ තුල දැන් අපි හිතමු ලංකාවේ ඉඳලා එංගලන්තයට ආවනම් සුද්ධ ලංකාව යටත් කරගෙන ඉන්න කාලේ ශිෂ්‍යත්වයකට හරි අරගෙන වෙලා ආවනම් ඒ මිනිස්සයා පිළිබඳව ආපහු මෙහෙට ආවද කියලා දැනගන්න වෙන්නේ මාස 3කට විතර පස්සේ. නේද? එංගලන්තෙට කරදරයක් නැතුව පුතා ආවද කියලා අම්මට දැනගන්න වෙන්නේ මාස 3කට විතර පස්සේ ලියුමක් ගියාට පස්සේ. නේද? අද වෙනකොට අපිට දැන් මම මේ ෆ්ලයිට් එකට ගොඩ වෙන්නේ ෆ්ලයිට් එකට ගොඩ වෙලත් පොඩ්ඩක් වෙලා කතා කරනවා නේද? ඊට පස්සේ ඔන්න බහැපු ගමන් මේ අපි හරි සමීප දැනකට ආවා. ඉතින් මේ තාක්ෂණික ලෝකයේ ඒ තාක්ෂණික දියුණුවත් එක්ක අපි ටිකක් සමීප වුණා. හැබැයි අපිට තාම ස්පර්ශය දැනෙන්නේ නැහැ ඒ තාක්ෂණය තුල. සුවඳ දැනෙන්නේ නැහැ ඒ තාක්ෂණය තුල. නේද? ඒ නිසා පින්නතුනි අපි අද අර අතීතයේ තුල ලංකාවේ ඉඳලා එංගලන්තයට එන පුතෙක් ඒ කොච්චර දුරද අනේ බුදුහාමේ ඒරොප්පේ ගියා මේ විදිහට මේ විදිහට දුරයි කියලා අපි හිත බොහොම දුකටපත් වුණා. නමුත් ඒ දුක තුනී කරගන්න අවශ්‍ය කරන වාතාවරණයේ තාක්ෂණික වශයෙන් ලැබිලා තියෙනවා. හැබැයි ඒ දෙකම අද සමාන වෙලා තියෙනවා. අල්ලපු ගෙදර මිනිස්සයත් එක්කත් ඒ දුර අපිට දැනෙනවා දැන්. ලංකාවේ ඉන්න මිනිස්සයත් එක්කත් ඒ දුර දැනෙනවා අපිට දැන්. නේද? එතකොට ඒ දුර අපිට මේ සමීප වෙලා තියෙන කොහොම හරි. එච්චරට අපි අසරණතාවයකට පත් වෙලා තියෙනවා. නමුත් ඒ යුතුයකම් ඉෂ්ට සිද්ධ කරනකොට හිතින් හිත මුණ ගස්සන්න බුදුහාමුදුරුවෝ ඒ ක්‍රමය අතීතයේ තුල දේශනා කරේ ඒක නිසා. තීරෝ කුඩ නිදි කණ්ඩ ආදී සූත්‍රවලත් විවිධ සූත්‍රවලත් මේ හිතට හිත යා කරන ක්‍රියාවලීන් පිළිබඳව කතා බහ කරනවා. හිත හරි ප්‍රබලයි. ඒ තත්වයට පත් කරන්න පුළුවන්කම තිබෙනවා. මේ ලෝකයේ මේ වගේ දේවල් පිළිබඳ පරේෂණ කරපු විද්‍යාඥයෝ ඉන්නවා. සමහර වෙලාවට හිතකින් හිතකට පණිවිඩ යැවීම පිළිබඳව මේ දේවල් පූර්ණ භෞතිකවාදීව හිතන කෙනෙක් කෙලින්ම ප්‍රතික්ෂේප කළා දාන්න පුළුවන්. නමුත් ඒවා පිළිබඳ පරේෂණ කරන පුජ්‍යලයෝ විවිධ කාරණාවන් අපිට මතු කරලා පෙන්නනවා. ඒ නිසා ලෝකේ අහක දාන්න දේවල් නෙවෙයි තියෙන්නේ ඉගෙන ගන්න දේවල්. අපි හැම පැත්තක්ම අධ්‍යයනය කරනකොට අපේ ජීවිතේ ටිකක් ඊට වඩා වැඩිපුර දැනෙනවා. ඒ නිසා අන්තගාමී විදියට අපි අධ්‍යාපනය ලැබුවොත් එහෙම අපිට ඒකාන්තයක් විතරක් පේන්න පුළුවන්. එයා ඒ ලබාගත් ශාස්ත්‍රයට අනුව තමයි එයා කල්පනා කරන්නේ. නමුත් හැම විෂයක් පිළිබඳවම ටික ටික ඉගෙන ගත්ත කෙනෙකුට ටිකක් ඒවා පිළිබඳව ටිකක් කවලම් බුද්ධියක් වෙනකොට ටිකක් වැඩිපුර හිතන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මේවා පිළිබඳව විවිධ විද්‍යාඥයෝ විවිධ ආකාරයේ පර්යේෂණ පවත්වමින් ඉන්නවා. අදටත් කරනවා. ඒ දේවල් ටිකක් එළියට එන්නේ අමාරුවෙන් ඒ දේවල් එළියට එන්නේ නැහැ. ලේසියෙන් මොකද මේක එකපාරටම සාක්ෂි සහිතව විද්‍යාගාරයක කරන දේවල් වගේ පරීක්ෂා කරන්න පුළුවන් කමක් නැහැනේ. ඒක අපේ විශ්වාස පද්ධතියත් එක්ක තියෙන දෙයක්. ඒ නිසා මේ විශ්වාස පද්ධතීන් එක්ක තිබෙන දේවල් ටිකක් හරි අමාරුයි පිළිගන්න කෙනෙකුට එකපාරටම. ඒක දැනෙන්න ඕන. ඒ ඥානය පහළ කරගත්ත පුජ්‍යලයකට විතරයි මේ පිළිබඳව දැනීමක් ඇති වෙන්නේ. ඒ නිසා බාහිර පුජ්‍යලයකට ඕක කිව්වන් පස්සේ අනේ මොන විකාරයක්ද එහෙම හැම කියලා හිතෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා පින්නතුනේ අපි නමුත් බෞද්ධයෝ විදියට විශ්වාස කරන පද්ධතියක් තියෙනවා. මොකද අපි අනිවාර්යෙන් දන්නවා අපට වඩා මේ ලෝකයේ බුදුහාමුදුරු හොඳින්ම දන්නවා කියලා. ඒ නිසා මේ ලෝකේ අපේ ග්‍රහවස්තුව පිළිබඳව මේ ග්‍රහ ලෝකයේ පිළිබඳව මේ ග්‍රහ ලෝකයෙන් එහා තියෙන ග්‍රහ ලෝක පිළිබඳව චක්‍රාවාට පිළිබඳව බුදුහාමුදුරු මේ දේශනා කරා මේ විද්‍යාව බිහි වෙන්න ඉස්සෙල්ලා නේ අපි හබෙල් දුරේක්ෂය හොයාගෙන මේවා දකින්න ඉස්සෙල්ලා මේ මුළු විශ්වයෙන් බුදුහාමුදුරු දැක්කා. ඒවා දේශනා කරපු තැන් අපට හම්බ වෙනවා. ඒ නිසා බුදුහාමුදුරු පිළිබඳව අපිට විශ්වාසයි. බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ තුල අපිට මෙන්න මේ හිත් ආමන්ත්‍රණය කිරීම සඳහා තිබෙන ක්‍රමවේද ඔස්සේ හිතක් යහපත් ක්‍රියාවලියකට යොමු කරලා යහපත් සිතින් යුක්තව අපේ ප්‍රාර්ථනාවක් ඔහුට සිද්ධ කරයින් පස්සේ ඇයට සිද්ධ කරයින් පස්සේ මෙලව සහ පරලොව කියන ජීවිත දෙක ඇතුලේ මේ පරලොව ජීවිතයටපත් වෙච්ච ආදරණීය පියතුමාණන්ට කොහේ හෝ ඉඳලා පින් අනුමෝදන් වෙන්න පුළුවන් කියන හැඟීම විශ්වාසය අප තුල තියෙනවා. ඒ නිසා අපි ඒ ටික 7 දවසක් යන තැන 3 මාසයක් යන තැන අවුරුද්දක් යන තැන මේ විදිහට සිද්ධ කරනවා. ඒ නිසා පින්නතුනි මේ වෙලාවේදී ඔබ අප සියලු දෙනා විසින්
ආදරණීය තාත්තාගේ ගුණය හදවතින් සිහිපත් කරගන්න. තාත්තා වෙනුවෙන් මට කරන්න තියෙන උසස්ම දේ මගේ ආදරණීය මෑණියන්ට තමන්ගේ ස්වාමී පුරුෂයා වෙනුවෙන් කරන්න තියෙන උසස්ම දේ අපට ලං වෙලා සමීප වෙලා කරන්න බැරි වුණාට ඒ తත්වය ලෝක ස්වභාවයත් එක්ක අපි අත්පත් කරගත්ත තත්වයක්. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. නමුත් මේ මොහොතේ අපේ යුතුයකම අපි හරියාකාරව සිද්ධ කරනවා කියන හැඟීම ඇති කරගන්න. ਸਰව ප්‍රකාරයෙන්ම සිද්ධ කරගත්ත උදාාරතර පුණ්‍ය ශක්තිය මීට දින 7කට උඩදී අපාතරින් සමුගන්නට එදිච්ච හදිසියේ අපාතරින් වෙන්ව ගිය ශ්‍රීලාල් පාලිත ගලපිටිය ආදරණීය පියතුමනි ඔබතුමන්ට අනුමෝදන් වේවා. ආදරණීය ස්වාමි පුරුෂයාණෙනි, ආදරණීය තාත්තේ, ආදරණීය ඥාතිවරයාණෙනි, ආදරණීය හිතවතාණෙනි, ඔබ මේ පින් අනුමෝදන් වේවා. සසරේ දුකක් ඔබට නොවේවා. සංසාර ගමනින් නිදහස් වෙත්වා. උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන ආදරණීය පියාට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමු. පියාණෙනි ඔබ කොහේ හිටියත් අපේ කටහඬ ඇහේවා. පියාණෙනි ඔබ කොහේ හිටියත් අපේ රූපය පෙනේවා. අපේ හිත සහ ඔබේ හිත අද කොතන හිටියත් මුණ ගැහේවා. තාත්තේ අපි කරන පින්කම ඔබතුමාහට පෙනේවා. දෛවයේ සරදමක් වාගෙයි ඔබව දැකගන්නට නොලැබුණා. ඔබේ මරණෙට ඔබේ දුකකට ළඟින් ඉන්නට බැරි වුණා. මාත් අම්මත් තාත්තේ ඔබ ගැන හිතා පෙර දුක් වුණා. ඒත් බුදුබණ මතක් වෙනකොට හිත හදාගන්නු හැකි වුණා. තාත්තේ ඔබ ඉන්න ලෝකය දුක් ගොඩක් දැයි දන්නේ නෑ. තාත්තේ ඔබ ඉන්න ලෝකයේ සැප තිබේදැයි දන්නේ නෑ. ඒත් යුතුයකම් කරන මේ දින හමුවෙයිද අපි දන්නේ නෑ. නොදන්නා තැන මෙහෙම ඉඳගෙන ඔබව ඇහුනද දන්නේ නෑ. තාත්තේ ඔබේ උතුම් ගුණ කඳ හදවතින් සිහි කරනවා. ඔබේ උරතල ඔඩොක්කුව මත දැනුණු සුව සිහි කරනවා. මගේ පුංචිම සන්දියේ ඔබ ළඟින් උන් හැටි සිහි වුණා. තාත්තේ ඔබ නමට පින් දෙමු. මෙපින් දැක ඔබ තුටු වෙනා. අද දින සිද්ධ කළ මේ පින තාත්තේ අනුමෝදන් වෙන්න එනුමැන තාත්තේ. පන්සල් ඇවිත් දම් දෙසුවා තාත්තේ. ඒ බණ අහපු ඔබ සුව වෙයි තාත්තේ. ශ්‍රීලාල් පාලිත දයාබර වූ
නමට මේ පින් අපි දෙමු ඔබගේ සසරේ සියලු දුක් බිඳ ජයගන්න යැයි කියමු අපේ සිතිවිලි දහම්මාවත වෙතට මේ ලෙස හරවමු දොහොත් මුදුනේ තබා මිය ගිය අයට අද මේ පින් දෙමු පියතුම ඔබට සසරේ දුක් නොවේවා උපදින සසරේ දුක් කිසිවක් නොවේවා අකලේ මිය යන්න පව්කම් නොවේවා සසරින් නිදහසට මේ පින් ලැබේවා පාලිත ගල්පිටිය මැතිතුම පින්ගන්න සසරේ දුක වැඩි ඒ ගැන දැනගන්න කොයි ලොව ගියත් බුදු බණ පද ළඟ ඉන්න අමා මහ නිවන් සුවයම විඳ ගන්න අමා මහ නිවන් සුවයම විඳ ගන්න ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කියන ගාථාව කියමින් පැන්වක් කරන්න තාත්තාව සිහිපත් කරගෙන හදවතින් මෑණියෝ ලංකාවේ ඉන්නේ මගේ ස්වාමි පුරුෂයාට මේ පින් ලැබේවා ඥාතිවරුන් කල්පනා කරන්න මගේ ඥාතියාට පින් ලැබේවා හිතවතුන් කල්පනා කරන්න මගේ හිතවතාට පින් ලැබේවා කියන හැඟීමෙන් ශ්‍රීලාල් පාලිත ගලපිටිය මහත්මයාගේ සසර ගමන වාසනාවන්ත කරගනිත්වා නිවනින් සැනසෙත්වා කියන හැඟීමෙන් ගාථාව කියමින් පැන්වක් කරන්න යතාවාරි මහාපූරා පරිපූරෙන්ති සාගරං ඒව මේවයිතෝ දින්නම් පේතානං උපකප්පති උන්න මේ උදකං වට්ටං යතා නින්නම් පවත්තති ඒව මේවයිතෝ දින්නම් පේතානං උපකප්පති ඉච්චිතම් පත්තිතන් තුයිහං සබ්බ මේව සමිජ්ජතු පූරෙන්තු චිත්ත සංකප්පා මනිජෝතිරසෝ යතා ඉච්චිතම් පත්තිතන් තුයිහං කිප්ප මේව සමිජ්ජතු සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා චන්දු පන්න රසෝ යතා දෙවියන්ටත් පින් දෙමු ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම පරිස්කාර පූජා කිරීමෙන් ලබාගත්තා වූ කුසලානිසංසයන් දෙවියන්ටත් මීට සද්දිනකට උඩදී කාලා ක්‍රියා කරන්ට දුන් ශ්‍රීලාල් පාලිත ගලපිටිය ආදරණීය පියතුමාණන් ස්වාමිපුරුෂයා ඥාතිවරයාණන් ඇතුළු වර්ග පරම්පරාවේ මියගිය සියලු ඥාතීන්ටත් ඔබ අප සෑම දෙනාටමත් අමා මහ නිවන් සුව පිණිසම මේ පින හේතු වේවයි සිතා පින් අනුමෝදන් විය යුතුය. ඔහොම වන්දනා කරන්න අභිවාදන සීලිස් නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරු ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු හැම දිනාටම තෙරුවන් සරණ ලැබේවා. හොඳයි පින්කමේ කටයුතු අවසන් කරනවා.